පඬිතයන් වහන්සේද දෙව්ලොවින් මේක උපමාවකින් පෙන්නනවා. දෙව්ලොව දෙවියන් පිරිවර අසුර යුද්ධයට නික්මුණු සක්දෙව් රජු පරිද්ද සක්‍ර දෙවියා වාගේ උපමා විෂයකාන්තිකාන්ත වූ ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්තව අෂ්ටවංක මාණික්‍ය රත්නය අතින්ගෙන කිසිවෙකුට උපමා කරන්න නොහැකි බෝසත් චරිතය. ඒකයි මේ කියන්නේ උපමා කළ නොහැකි සෞභාග්‍යයෙන් පිරුණු බෝසතන් වහන්සේ අටවක මිනිකත් අරගෙන කේවට්ටයන් ඉදිරියට ළඟ වැඩිසේක. කේවට්ටය ළඟටම එනවා. කේවට්ටය ළඟ සමීපයට එනවා. බෝසතාණන් වහන්සේ දැකීම නිසා ඇති වුණු සිතුවිලි නිසා කේවට්ටයට එකතන ඉන්න බෑ. ඔබගේ තේජසින් ඵල සිටින්ට අපොහසත්ව පෙර ගමන් කොට පිළිගන්න. කේවට්ටිය චුට්ටක් ඉස්සරහට වෙලා මහෝෂිත දැන්ව පිළිගත්තා. පිළිගත්තේ මේ වචන වලින්. මහෝෂිත පඬිතේනි අපි දෙන්නම පඬිවරුන්ම. අපි මේ දෙන්නම සමානයි. පුරෝහිතයෝ, බ්‍රාහ්මණ වාංශිකයෝ, බුද්ධිමත්තු එවෙන් ඔක්කොම සමානයි. අසමාන වෙන්නේ වයසින් විතරයි. වයසින් මේ කේවට්ට චරිතයට අවුරුදු 60ක් විතර වෙන අතර මහෝෂිතට අවුරුදු 25ක් ඇති. ඉතින් ඔහොම වගේ එතන පරස්පර විරෝධීතාවක් තිබ්බ මිසක් බුද්ධියෙන් බමුණු වංශයෙන් පෙළපතින් ඔක්කොම සමානයි. ඉතින් කියනවා එහෙම. අපි දෙන්නම පඬිවරු. උඹ නිසා මෙතෙක්කල් මෙතන වසන අපට තෙපි 아무තු පඳුරක් පමණක් නොවිරුය. මසුරුකම ආයෙ මතු වෙනවා. තණ්හාව ඇතුලේ තියෙන තණ්හාව මතු වෙනවා. උදේ ඉඳන් මම මෙතන ඉන්නේ. මට තෑග්ගක්වත් එවන්න තිබ්බ නේද? මාව පිළිගන්න මොකක් හරි සාදරයක් නොකළේයයි. මට තෑග්ගක්වත් එව්වේ නැත්තේ ඇයි කලින්? මේ ජාතක කතා කරන්නේ කතාව ගොතන්නේ. කේවට්ටේ ඔහොම මැහුවද? නෑ ඔහොම මහන්නේ නෑ. ජාතක කතා කරුවා ඒ චරිතය මෙහෙවනවා. බෝසත් චරිතය මෙහෙවනවා. එහෙම නැතු මේ ඇත්තට වෙච්ච එකක් කොහේ හරි තිබිලා ඩේටා තිබිලා ඒ වතරතුරු ගබඩා වෙලා තිබිලා අරගෙන පෙන්නනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ජාතකයක් දේශනා කළා කියලා කියනවා. පොඩි පොඩි උදාහරණ කෑලි යම් යම් තැන් වලින් යම් අවස්ථාවල ගන්න ඇති. මෙච්චර මේ කතන්දර කියා වරු ගණන් පැය ගණන් කියුවාද? ජාතක කතා කරු මේක ලියනකොට මේ අහපු දේවල් මේ කීවට්ටේගේ මසුරුකම් මතු කරනවා. මහෞෂධ ඒකෙන් ප්‍රයෝජන ගන්න මෙබලෙම. එබලෙම ප්‍රයෝජන ගන්නවා. පඬිතේනි තොපට සුදුසු පඳුරක් සොයන්නේ. මම පඳුරක් හොයා හිටියේ. මේ පරක්කුණෙත් ඒකනේ. මේ පඳුරක් සොයන්නේ අද මේ මිනිරුවන ලදිමි. මේ මණික තමයි හම්බ වුනේ කියලා රවටින මණික පෙන්නනවා. හැරගනුව මේ බදු මිනිරුවනක් මේමුත් නැත. මේ වගේ වටන මණිකක් වෙන කොහෙද තියෙන්නේ? වෙන කොහොත් මේව එකක් නැහැ කියලා මේ මසුරුකමේ තවත් මසුරුකම වර්ධනය කරන්න මණික පෙන්නුවා. දැන් බල්ලෙකුට මස් කට්ටක් පෙන්නුවා වගේ තමයි. දැන් අර මසුරුකම ආපුවාම සේරම බුද්ධිය යටපත් වෙනවා බලන්න ජීවන උපදේශයක් දෙන්නේ. මසුරුකම තණ්හාව මච්චරිය ඉස්මතු වුනහම බුද්ධියෙන් අගතැන්පත් බුද්ධිමතෙක් උග්‍ර බුද්ධිමතෙක් අධික බුද්ධියක් නෙදීන්නේ. ඒ ඔක්කොම යටපත් වෙනවා. ඉන්න තැන අමතක වෙනවා. ධර්ම යුද්ධය අමතක වෙනවා. එසේනම් දෙව. එසේ වීනම් දෙවයි අත දික් කළහ. එහෙනම් කො දෙන්නේ කියලා අත දික් කළා. පඬිතුයෝ මට මිනුණක් ගෙනවන්නයි එසේ වීනම් දෙව අත දික් කළහ. බෝසතාණන් වහන්සේ හෙද ගනුව. ගානකොට එයා ගන්න කියලා. දැන් බෝසත් චරිතය කියන්නේ තරුණේ. ඔහුට මේ ඇඟිලි දෙකෙන් මණික කොච්චර බරුණක් අල්ලන්න පුළුවන්. මොකද තරුණ නිසා සාමාන්‍ය යෝග කරලා හැම මේ සෑහෙන ශරීර ශක්තියක් තියෙන පුජ්‍යලේ. කේවට්ටය කියන්නේ නිකන් නාකි වයසක මිනිසයා. අත දික් කළාම ඇඟිලි උඩින් මණික තියෙනවා. මේ බර මණික තියන්නේ ඇඟිලි අග එල්ලා ලූසේක. ඇඟිලි අනිත් පැත්තට නැමිලා මණික බිම වැටිලා බෝසතාණන් වහන්සේගේ දෙපා මුලට රෝල් වෙනවා. ඒක බලන්න හරියට මේ ළඟ රූපරාමු අරගෙන දැන් ඕක ටීවී එකක එහෙම නැත්නම් අපි මේක රූපරාමු වලට ගෙන આવතින් කතාවක ෆිල්ම් එකක මේව ලං කරලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ කැමරාව ලං කරලා අත් දෙක පෙන්වන්න දැන් ඒ දෙන්නම ළඟ ඉන්නවා. ඊට පස්සේ මණික දෙන්න අත දික් කරනවා. අත් දෙක විතරක් පේන රූපරාමුවක් ගන්න ඕනේ. ඇඟිලි නැමිලා මණික වැටෙන හැටි පෙන්වන්න ඕනේ. බිමට වැටලා මණික පල්ලෙහාට රෝල් වෙලා එන රූපරාමුව පෙන්වන්න ඕනේ. ඒ රූපරාමුව දැන් මනසේ මවන්නේ නැද්ද? ජාතක කතා කරුවා ඒක දැන්. වර්තමානයේ මම දන්නේ ඔයගලගේ මනසේ මේ වෙන්නේ නැහැ. වෙන්නේ නැතුව ඇති. මොකද සමහර කොටස් අප්‍රිය වෙලා ඇත්තේ. එහෙන් දැන් රූපෙන්නේ නැතුව. නමුත් එන්න ඕනේ. මේ භාෂාව භාවිතා කරලා තියෙන චිත්‍රરૂපමවන සජීවී අවස්ථාව රූපණය කරන, චිත්‍රණය කරන, නිරූපණය කරන ඉවසීමෙන් කියවන්න ඕනේ. දැන් මම කියනවා පොඩ්ඩක් වේගෙ වැඩි කියෝගෙන යන්නේ මේ. කාලයත් එක්ක දුවන්නේ. නමුත් මේක හිමීට කියවනකොට අර මණික වැටිච්ච හැටි ඒක පල්ලෙහාට මේ සේරම රූපරාම වන්න පුළුවන්. ওই තොරන් හදන අය තොරණ ඇඳේ කොහමද ජාතකේ? ජාතක කතාව මේ පොතේ තියෙන ජාතකේ තොරණක් කලේ කොහමද? කොහොමද රූපරාමු ගත්තේ? පේන හින්දා. ඒ කියවන කෙනාට ඒ අඳින කෙනාට මේක කියවපුවම රූපයක් පේනවා. පේනක රූපය ඇඳලා පිට පෙන්නනවා.
මේ රූප රාමුව වෙනවා. මේ සේරම දර්ශනය වෙනවා. දර්ශන භාෂාව භාවිතා කරනවා. මණික දෙපා මුලටම රෝල් වුණා. මණික පෙරළී ඉගෙන ගොස් බෝසතාණන් වහන්සේගේ පාමුල වැටී ගියේය. දැන් ඒක තියෙන විදිහට හරි ලස්සනට මණික රෝල් වෙලා යන හැටි ඔක්කොම රූප පේන්න ඕනේ. බමුණොත් ලෝභයෙන් මණික ගනිමි බෝසතාණන් වහන්සේගේ ශ්‍රී පාද මුලට නැඹුරුහ. මණික ගන්න පොඩ පාත් වුණා. ඒ දැක බෝසතාණන් වහන්සේ බමුණා නැඹුරු තැනැත්තෝ කර ඔසවාගත නොදී එක් අතකින් පිටි කරහා එක් අතකින් පිට මුල. එකකින් බෙල්ලෙන් අල්ලා ගන්නවා එක අතකින් අනිත් අත පිටට තියා ගන්නවා. දැන් ඈතට පේන්නේ පිටට අත තියාගෙන අනේ නැගිටවන්න හදනවා වාගේ. කරන්නේ පුළුවන් තරම් පල්ලෙහාට ඔබාගෙන තද කරගෙන හෙල්ලෙන්නේ නැතුව අල්ලන් ඉන්න එක. දෙපළකින් අල්ලගත්තේ ඒකයි. බෙල්ලෙන් අල්ලගත්ත හැරමෙත් හෙලවෙන් හරවන්න බෑ. කොන්ද රත තියා ගන්නවා. ආයිතින් උස්සලා ඉවරයි. දිගෑරලා ඉවරයි. නැමිච්ච පාර එහෙම ඉන්න ඕනේ. කෑ ගහනවා මෙහෙම. නැගී සිටු ආචාර්ණී නැගී සිටු ආචාර්ණී මම බාලේමි. තොපගේ මුණුබුරු තරමට ඇත්තෙන්නේ මානවදුව. මේ මම ඔබේ මුණුබුරා වාගේ මට වදින්න එපා. ඈතින් අයට පේන්නේ මේ දර්ශනය සැබෑ වැදීමක් ලෙස. ඇත්තටම වදිනවා වගේ තමයි පේන්නේ. ඒ කියන නිකන් ඉන්නේ. කිය කියා මුඛය හා සමග නලල පෙරලා කොරසැඩි බිම උලා රත්වද මලක්සේ පස් ආලේ වකා. බෝසත් චරිතය බෝසත් බවට නොසුදුසු ආකාරයකින් කටයුතු කරන තැනක් මේ තියෙන්නේ. මූණ අතුලනවා බිම. කේවට්ටයගේ මුහුණ බිම අතුලනවා මූණ ලෙලි ගිහින් රතු පාට වද මලක් වාගේ වෙනකන්. ඒ ලෙලි ගිය හැටි වද මලක් බවට පත් වෙච්ච හැටි ඒ තැරුණු පොඩි වුණු රතු වුණු මූණ මේ භාෂාවත් එක්ක පේන්න ඕනේ. මේ උපමා එක පේන්න ඕනේ. එහෙම පේන භාෂාවක් තමයි ජාතක කතා කර භාවිතා කරන්නේ. එතකොට දැන් ඔන්න මූණ බිම අතුල්ලා. මේකේ තියෙන භාෂා උපක්‍රම ගොඩාක්. මම මේ හැම එකම කියන්නේ මේක උපමා තියෙනවා අනුප්‍රාසය, පෙරලා අනුප්‍රාසයනේ. ඊට පැත්තට හරෝ අතුල්ලපු හැටි. ඒ ඔක්කොම කරන්නේ බොහොම දැන් සම්මා සතියෙන්. බෝසත් චරිතය කටයුතු කරන සම්මා සතියෙන්. අසීයෙන් නෙමෙයිනේ. හොඳ සිහියෙන්. එතකොට කීපාරක් ඇතුළුවද කියලා වුවොත් ඒකත් කියයි අතුලපු වාර ගානක්. ඒ තරම් බොහොම සතියකින් සිහියකින් කල්පනාවකින් ඕවා කරන්නේ. ඒකයි මේ හිමීට ලියලා තියෙන්නේ. මේ දඩිබිඩි ගාලා කරපු දෙයක් නෙමෙයි. වේගෙන් කරන් ගිය දෙයක් නම් කෙටිවකි භාවිතා කරන්න ඕන ටට්ටක් ගාලා මේක සිද්ධුණා ඇතිල්ුවා විසිකලා. එහෙම නෙමෙයි මේ කරලා තියෙන්නේ. මේක හිමින් වෙච්ච දෙයක්. කනට කරලා කියනවා ලං වෙලා නුවණ නැත්තව තෝ මාතින් වැදුම් ගන්නට සිතයිද? මෝඩයෝ උඹ මගෙන් වන්ද ගන්නද මට කියලා වන්ද ගන්න දාවේ. බොටුව අල්ලාගෙන දමාලුසේක. බෙල්ලෙන් අල්ලා විසි කරලා දැම්මා. වේදිකාවෙන් බිමට. සෑහෙන දුරකට විසි කරනවා. මේ විසි කළාම මේ තෙම ඉස්බෙක් පමණ තැන වැටි ගොස් නැගී සිට වැලි පිස පලා ගියේය. විසි කරපු පාන පෙරිලා ගිහින් තමයි නැගිටින්නේ. ඒ පෙරිලා නැගිටලා වැලි පිස පලා ගියේය. මණික වනාහි මහබෝසතාණන් වහන්සේගේ මිනිස්සු හැරගත්ත. මේක කොහොම උච්චත අවස්ථාවක්. ශ්‍රාවකයා ගැට ගහලා තියාගන්න පුළුවන් නාට්‍යමය අවස්ථාවක් කියලා අපිට දැන් නාට්‍යයක අවස්ථා නිරූපණයේදී මේ මෙහෙමනේ යන්නේ නාට්‍ය අවස්ථා. මේ මේවට කියනවා නාට්‍යෝචිත අවස්ථා කියලා. නාට්‍යෝචිත අවස්ථා. නාට්‍යෝචිත මේ තියෙන්නේ නාට්‍යෝචිත අවස්ථාවක් තමයි. මේ කතාවේ නාට්‍යයක් ඩ්‍රාමා එකක් නාට්‍යෝචිත අවස්ථාවක් මේ නිරූපණය කරන්නේ මේක නාට්‍යයක් වාගේ. නැගී සිටු ආචාර්ණී කියලා බෝසතාණන් වහන්සේ කිව්ව ප්‍රකාශය සියලු සේනා මැඩගෙන එහා කිරෝලිම කෙනාට පව ඇහුණා. හැමෝටම ඇහුණා මේ ප්‍රකාශය. මේ බෝසතාණන් වහන්සේ යමක් අදිෂ්ඨාන කරලා කළාම ඒක වෙනවා. එහෙම කියලා අපි මේක ෂේප් කරලා දාමු. මොකද මේක දිග්ගස්සන්න නැතුව කොහොමද ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඇහුනේ? මොන ටෝන් එකෙන්ද මේක කිව්වේ? කටින් කිව්වොත් ඇහෙයිද 10 ගානකට එහා කිරෝලි ඉන්න මේ ප්‍රකාශය ඇහෙයිද පැහැදිලිව? මොකද මේ මිනිස්සු කෑග ගහන්නේ. නමුත් බෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨානය නිසා කිරෝලි ඉන්න කෙනාට පව මේක පැහැදිලි වෙනවා. මා නොවදුව. ඒක ඇහෙනවා. ඒක හරි. 아무තු කතාවක්. ඒක වගේ වරු ගණන් කීයක ඉන්න කතාව වෙන්නේ. එහෙම හිතන්නකො කතන්දර විතර. දැන් එහෙම කිව්වා ඒක ඇහුණා. ඒක ඇහුණා චූර්ණි බ්‍රහ්මදත්ත රජතුමාට. ඉතින් අපේ ජීවිතෙත් ඉවරයි. කේවට්ටය ගිහින් පොඩියෙකුට වැන්දා. අපි පරාදයි කියලා ඉස්සෙල්ලාම දුවන්නේ චූර්ණි බ්‍රහ්මදත්ත. දැන් කොතනක් වුණත් එහෙමයි. ඉස්සෙල්ලාම දුවන්නේ රජා තමා. අපේ රටේ ණය ටික බේරගන්න බැරුව මේක ගිලීගෙනම ගියොත් ඉස්සෙල්ලාම යන්නේ රජු තමා. ඊට පස්සේ මෙතියම තුරු සේරම මේ රටින් යයි. අනිත් තුන් ටික අන්තිම ඉතුරු වෙයි. ඒ වගේ මෙතන සේරම පලා ගියා. සේවකයෝ බලන් ඉන්නවා රජතුමා දුවනවා. සේවකයෝ දුවනවා. මේ හිටිය චතුරාංගනී සේනාව සේරම පැනලා දුවන්න පටන් ගත්තා. ඒ දුවනකොට මහෞෂධකී චරපුරුෂයෝ රජතුමා පැනලා යනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා. ඒ කෑ ගහන 1000ක් දෙනාගේ කටහඬ සද්දෙට කැළඹෙන රජතුමා අපි පස්සේ එළවනවා තමයි කියලා තවත් වේගෙන් දුවනවා. කේවට්ටියත් අස්සේගේ පිටට ගොඩ වෙලා ලේ පිහ පිහ සේනාව මැදට දුවගෙන ගියා. මැදට දුවගෙන ගිහින් කෑ ගහනවා
සේනාවට මෙහෙම කියලා. කොහොමද කියන්නේ? මේකේ තිබ්බ මේ අවසාන පිටුව බලන්න. ඊතා ලජ්ජි වූ දුෂ්ට වූ කේවට්ටය අසු නැගී කටින් ලේ දම දමා ලේ පිස පිසා දිවෙනේ. දැන් මෙහෙම දුවගෙන ගිහින් ඔකේ තියෙනවා අසු පිට නැගී කටින් ලේ දම දමා නළලේ පිස පිස දිවනේය. පින්වත්නි නොයව මම ගවියා පුතු නොවැන්දෙමි සිටුව අර පෙරද යන පිරිස නතර කරන්න බලක්වන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන්නේ සේනාවේ පෙරද පලා යන සේනාව මෙහෙට දුවන්නේ. මෙහෙට දුවනකොට මේ අවසානයේ ඉන්න සේවකයන්ට තමයි කියන්නේ. ඒ පහත්ම පෙළේ සේවකයෝ කේවට්ටයට බයිනවා මේ කොල්ල පවිතු දුෂ්ට අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ අනාචාර ස්වරූපයති අවලක්ෂණ අඥාන බමුණු මහල්ල. මේ වචන සෙට් එක පාලි සංස්කෘත මිශ්‍රමේ වචන ටික බලන්න. කොල්ල පවිතු දුෂ්ට අධර්මිෂ්ඨ නිකෘෂ්ඨ අනාචාර ස්වරූප ඇති. එතකොට අර මිනිස්සු කියපු පරුෂ වචන ටික මේ නොලිය ජාතක කතා කරු සංස්කෘත පාලි මිශ්‍ර වූ භාෂාවකින් කටෝර භාෂාවකින් ගැඹුරු අක්ෂර මේ ෂ මේ මහ ප්‍රාණට ෂ ඒවා භාවිතා කරලා බැන්න බව මේ පෙන්වන්නේ. අර සේනාව බයිනවා මේනා කියා. ඉතින් මොන කතා කිව්වද දන්නේ නැහැ. මේ ජාතකයක් ඉඳන් මේකේ වැදගත් වචන ටිකක් කියලා තියෙනවා. අඥාන බමුණු මහල්ල තෝ ධර්ම යුද්ධයක් කියලා එකක් කරන්න ගිහින් අර තොට මුණුබුරෙක් වාගේ පොඩි හිකුට වැන්දා. මේ විස්තරේ මේකේ දිගටම තියෙනවා. උඹත් මේ පණ බේරගෙන යන පැත්තකට දුවහන් කට වහගෙන ඉතින් කියලා මේ බයින හැටි. මෙතන කරන්නේ බමුණු සමාජයේටම අවමාන කරපු කියවට චරිතයේ ජාතක කතාකරුවාදී නින්දාවටපත් වීමක්. මේ බමුණා වහා දුවගෙන ගිහින් සේනාව මැදට පැනලා ඇයි කුමක් කියවුද මම ගොවියා පුතු නොවැන්දෙමි. මම ගොවියා පුතු නොවැන්දෙමි. කොළ වදින කෙනෙක් මේ ලේ පෙරාගෙන වදිනවද? මේ නළලේ වැක්කිරනවා මූණෙල්ලේ වැක්කිරනවා. මම රැවටුණා. මණිකක වංචාවකට මම හසු වුණා. ඔහු පිළිගන්නවා පළවෙනි වතාවට තමන් පෙරදුණු බව. කේවට්ට පරාජය පිළිගන්න සූදානම් කෙනෙක් නෙවෙයි. පරාජය පිළිගන්න සූදානම් නැහැ. දැන් පිළිගන්න වෙලා. සේනාව නතර කරන එක තැන නතර කරලා ඒ සියලුම සේනාව හපවරගෙන හිල්ලා මීළු රට වටලනවා පෙර සිටියා වගේම වලලු හතරකින් නැවත වතාවක්. කේවට්ටගේ එතන තියෙන්නේ උපායශීලී බව, ඔහුගේ උත්සාහය වීරිය, අර පෙරද පලාගිය සේනාව යොදුන් 12ක් දිව සේනාව නැවත ගෙනත් සේරම ටික වැටලුවා. පෙර සිටියාසේ වැටලුවා. ඔය එන සේනාව එක් මිනිසෙක් 5 මිටක් අරගෙන ආවනම් මීළු නුවර වටා තිබුණු අගල් ටික පුරවලා මේ වියලි අගල, කලල් අගල, ජලාගල පුරවලා පවුර ළඟට ගිහින් පවුර දක්වා ගොඩ ගහලා පවුරෙන් ඇතුළට පැනලා මේ රට විනාශ කරලා දාන්න තරම් පස් ගෙන්න තිබුණා. නමුත් බෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨාන පාරමිතාව නිසා 5 මිටක් තියා වැඩි කැටයක්වත් ගේන්න මේ සෙනකට මතක් වුණේ නැහැ. හිස් අතින් මෙහිල්ලා වලලු 4කින් රට වටලා ගත්තා කියලා අපි කතාව උතනින් අවසන් කරලා තියෙනවා. මේ කතාව මින් එහාට දිවෙනවා. කතාව එහාට තියෙනවා. අපිට ඒක අදාළ නැති නිසාම මේක කියන්න යන්නේ නැහැ. අවශ්‍ය නම් පොත හොයාගෙන කියවල බලුවට වරදක් නැහැ. ඒක පසුව කරන්න දෙන්න නැත්නම් මේ කතාවත් අවස්ථා එක්ක ඒක පැටලෙන්න පුළුවන්. සතර කම්මන්ත්‍රණයේ නිර්දේශිත කොටස ඔතනින් අවසන් වන අතර විචාර ප්‍රශ්නය දැන් ප්‍රදර්ශනය වෙනවා ඇති. මම පෙන්නන විචාර ප්‍රශ්නය විචාරලියෙන් තැන්ට ගිහිල්ලා ඩග්ගල්ගේ ප්‍රශ්නේ දිහා විචාරණීය පොතේ මේ ප්‍රශ්නේ ලියා ගන්න. ජාතකය උම්මග්ග ජාතකය මනුෂ්‍ය ජීවිතයට සදුපදේශ සපයන අගනා කතා පුවතකි. නිර්දේශිත කොටසින් ජීවන ආදර්ශ 3ක් ගෙනහැර පාමින් සාකච්ඡා කරන්න. දැන් ඔක කතා කරන්න ඕනේ. නිර්දිෂ්ඨිත කොටසින් උදාහරණ 3ක් සහිතව. කළු පාට පෑනින් ප්‍රශ්නේ ලියන්න. කළු පාට පෑනින් ප්‍රශ්නේ ලියා ගන්න. ඉන්පසු බලමු උදාහරණ සහිතවක පෙන්වන්න. සරල ප්‍රශ්නයක් තියෙන්නේ. උදාහරණ 3කින් පෙන්වන්න තියෙන්නේ. මග ජාතක කතාවෙන් මනුෂ්‍ය ජීවිතයට උපදෙස් අපේනවා. ඒ බව පෙන්වන්නයි තියෙන්නේ. මොනවද අපේන උපදේශ කියලා. පෙරලිව්වා ඉන්නවා නම් ওই ප්‍රශ්නය නිදසුන් මාරු කරගන්න පුළුවන්. වෙනත් උපදේශයන් ගැන කියන්න පුළුවන්. පළවෙනි වතාවට නම් මේක ලියන්නේ. මම මග පෙන්වීමක් කරනවා නිදසුන් සහිතව. එතකොට ලියාගෙන යන්න. එහෙනම් ඔන්න කළු පාට පෑනෙන් ප්‍රශ්නේ ලියාගත්තා. උමග ජාතකය මනුෂ්‍ය ජීවිතයට සදුපදේශ සපයන අගනා කතා පුවතකි. නිර්දේශිත කොටසින්
ජීවන ආදර්ශ 3ක් ගෙනහැර පාමින් සාකච්ඡා කරන්න. සාකච්ඡා කරමු එහෙනම් ලියන්න ඕනේ නැහැ නේ සාකච්ඡා කරන්න තියෙන්නේ. සාකච්ඡා කරලා බලමු. හරි ප්‍රශ්න ලියා ගන්න ඇති කියලා හිතනවා. එසේනම් මොන ප්‍රශ්نين අයින් වෙලා පිටුතරගෙන ලියන්න යන්නේ. ගන්න කළු පාට පෑන නිල් පාට පෑන සහ මූලාශ්‍රය. අච්චුපතර නිබන්ධනය කරේ මොකක් හරි තියෙන්න ඕනේ. මේක බලා ගන්න. හරි. දැන් අහලා තිබුණේ ජාතක කතාවෙන් ජීවිතයට වටන උපදේශ අපේනවලු. දැන් අපි උපදේශ අරගෙන පෙන්වන්න කලින් උපදේශ ගොඩාක් තියෙනවා. අපිට එක එක අවස්ථා එක එක චරිත වලින් උපදේශ අරන් පෙන්වන්න පුළුවන්. ඊට කලින් අපි පොඩි හැඳින්වීමක් කරගන්න ඕනේ. ඒ හැඳින්වීමේදී මුලින් අපිට නිර්වචනයක් දාගන්න පුළුවන් අහලා තියෙන ප්‍රශ්නෙට ගැලපෙන ජාතක කතා කරුවා උත්සාහ කළේ මේ ජාතකෙන් විතරක් නෙමෙයි හැම ජාතකයකින්ම උත්සාහ කරලා තියෙන්නේ ලෝකේ ප්‍රබලම චරිතයක් වන බෝධිසත්ව චරිතය. මේ බෝසත් චරිතය වර්ණනා කරමින් විග්‍රහ කරමින් සමාජය තුළ බෝසත් පාරමිතා බෝසත් ලක්ෂණ බෝසත් චරිත ලක්ෂණ ඇති කිරීම. ජාතක කතා කරගේ පරමාර්ථය උනේ අභිලාෂය උනේ ඉෂ්ටාර්ථය උනේ අභිලාෂය උනේම බෝසත් චරිතයේ ඇසුරින් සමාජ සත්වයා තුළ බෝසත් ගති පැවතුම් ඇති කිරීමයි. අපිට මුලින් මේක කිව්ව හැකිනේ. ඔන්න ආරම්භයක්ම ගන්න පුළුවන් නිල් පාට පෑනේ ලියන්නේ මුලින්ම කියන්න පුළුවන් ජාතක කතා කරුවාගේ පරම අභිලාෂය වූයේ බෝසත් චරිතය පාදක කරගනිමින් ඇසුරු කරගනිමින් සමාජ සත්වයා තුළ සමාජගත සත්වයා තුළ බෝධිසත්ව ලක්ෂණ ඉස්මතු කිරීමයි. සුදු චරිතයක් ගැන සුදු කරන්න හදනවා. ඒකෝයි කරන්නේ සමාජය ශෝධනය කරන්න හදන තැන. කියන්නේ මෙහෙමයි ජාතක කතා කරුවාගේ ඒකායන පරමාර්ථය වූයේ නැත්නම් අභිලාෂය වූයේ බෝධිසත්ව චරිතය ඇසුරෙන් බෝසත් චරිතය ඇසුරින් සමාජගත සත්වයා තුළ බෝධිසත්ව ලක්ෂණ ඉස්මතු කිරීමයි. ජාතක කතා කරුවාගේ පරම අභිලාෂය උනේ බෝසත් චරිතය ඇසුරු කරගනිමින් සමාජගත සත්වයා තුළ බෝසත් ලක්ෂණ ඇති කිරීම. බෝසත් ගති ලක්ෂණ ඇති කිරීම. ඒක කියලාම පටන් ගන්න හැකි. අපිට ප්‍රශ්නෙට ගොඩක් සෙට් වෙනවා මේ දාපු ප්‍රකාශය. දැන් අපි ඕන් කියන් යනවා අර මූලාශ්‍ර තොරතුරු ටික. කුරුණෑගල යුගයේදී පාලි ජාතක අටුවා කතාව සිංහලයට නගමින් 550 ජාතක පොත රචනා වුණා. මේ කොහෙද? කුරුණෑගල යුගය. පාලි ජාතක අටුවා. ජාතක අටුවා කතාව සිංහලයට නගමින් සිංහලයට නගමින් 550 ජාතක පොත සිංහල ජාතක පොත 550 ජාතක පොත රචනා වෙනවා. කුරුණෑගල යුගයේදී සතරවන පඬිත පරාක්‍රම රජ දවස වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයාගේ බලවත් වුවමනාවෙන් නැත්නම් මග පින්වීමෙන් එහෙම නැත්නම් කැපවීමෙන් පාලි ජාතක අටුවා කතාව සිංහලෙන් නගමින් සොලී මහතෙර ඇතුළු පිරිස මේ 550 ජාතක පොත සම්පාදනය කළා. මේ නම් ගම් අපිට ඒ ජීවන තොරතුරු දාන්න ගිහින් නිකන් දන්නව නම් දෙන්නට කමක් නැහැ. මතක නම් දෙන්නට කමක් නැහැ. නොදැන දාන්න යන්න එපා. නිකන් වරද්දා ගන්න ඕනේ නැහැ. කුරුණෑගල යුගයේදී පාලි ජාතක අටුවා සිංහලෙන් නගමින් 550 ජාතක පොත රචනා වුණා. ඒ කතා පුවත් 547යි. 547ක් වූ කතා පුවත් අතර දීර්ඝම කතාව උම්මග්ග ජාතකය. උම්මග්ගේ තමයි දිගම කතාව. ඒකේ අරමුණ ඕනේ මේකේ අරමුණ 547ක් තියෙනනේ කතා. එහි දීර්ඝම කතා පුවත වන්නේ උම්මග්ග ජාතකයයි. උම්මග්ගේ දේශනා කළේ මොකටද කියලා කියන්න ඕනේ. බෝසතාණන් වහන්සේගේ බුද්ධි පාරමිතාව ප්‍රකට කිරීම සඳහා පෙන්වා දීම සඳහා අරමුණ බෝසතාණන් වහන්සේගේ බුද්ධි පාරමිතාව පෙන්වා දීම සඳහා මග්ග ජාතකය රචනා කර ඇත. ජාතකය රචනා කිරීමේ අරමුණ උනේ බෝසතාණන් වහන්සේගේ බුද්ධි පාරමිතාව
ප්‍රකට කිරීම ඉස්මතු කිරීම පෙන්වා දීම. හැමදාමත් ඕක තමයි තින් ලියන්නේ. ජාතක කතාව ලියද්දී ඕක ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. කුරුණෑගල යුගයේදී පාලි ජාතක අටුවා සිංහල නගමින් සිංහල ජාතක පොත 550 ජාතක පොත රචනා වෙනවා. එහි කතා පුවත් 547යි. දිගම කතාව මග්ග ජාතකය. මග්ග ජාතකය රචනා කළේ බෝසතාණන් වහන්සේගේ බුද්ධි මහිමය පෙන්වා දීම සඳහා. බුද්ධි මහිමය පෙන්වා දීමට ඒ පෙන්වා දීමේ අරමුණින් මග්ග ජාතකය රචිතයි. ඇති. රූල් 6ක් වෙන්න පුළුවන්. 8ක් 10ක් වෙන්න පුළුවන්. මූලික හැඳින්වීම අවසන්. ප්‍රශ්නෙන් ප්‍රවේශයක් ගන්නවා. ප්‍රවේශය කියලා ලියන්නේ නැහැ. ප්‍රවේශය කියලා ලියන්නේ එහෙම ප්‍රවේශයක් කියලා ලියන්නේ නැහැ. ප්‍රවේශය කියන දෙවනි ඡේදය ගන්න ප්‍රවේශයක්. ප්‍රශ්නය තුලින්ම ප්‍රවේශයක් ගන්න. දැන් උඩින් ලියන් තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නේ දිහා බලන්න. බලලා ඒකම සකස් කර ගන්න ඕනේ. ප්‍රශ්නේ දිහා බලලා ඒකම ප්‍රවේශයක් හැටියට කියනවා. ප්‍රශ්නේ ප්‍රවේශයක් හැටියට කියනවා. මේ තියෙන ප්‍රශ්නේ ඔන්න ඔය ප්‍රශ්නේම ප්‍රවේශයකට කියනවා. උම්මග්ග ජාතකය මනුස්ස ජීවිතයට අගනා සදුපදේශයන් සම්පාදනය කරන කතා පුවතකි. ඒ බව පහත පරිදි විමසනු වටී. දැන් අපි ලියනවා ප්‍රවේශය මග්ග ජාතකය මනුස්ස ජීවිතයට අගනා සදුපදේශයන් සම්පාදනය කරන කතා පුවතකි. ඒ බව පහත පරිදි සහේතුකව විමසා බැලිය හැකිය. නැත්නම් සාකච්ඡා කළ හැකිය. සාකච්ඡා කළ හැකි මේකට නේ සාකච්ඡා කරන්න කියලානේ. එතකොට අපි කියනවා ඔන්න මග ජාතකය මනුෂ්‍ය ජීවිතයේට අගනා ජීවන ආදර්ශයන් උපදේශයන් සම්පාදනය කරන කතා පුවතකි. ඒ බව පහත පරිදි සහේතුකව විමසා බැලිය හැකියි. මග්ග ජාතකය කියන්නේ මනුෂ්‍ය ජීවිතයට වටිනා වූ උපදේශයන් සම්පාදනය කරන්නක්. ඒ බව පහත පරිදි විමසිය හැකි නිදසුන් තුනකින් පෙන්වන්න ඕනේ. තර්කානුකූල නිදසුන් තුනක් ගැන සාකච්ඡා කරන්න තියෙන. එතකොට නිදර්ශන දැන් මේක ගියන්නේ කොහෙන්ද? මේ කවුරුත් කියන්නේ දැන් මම කියන එක දැන් නිදසුන. එහෙම එකක් නැහැ. කතාව දන්න අය Tamanට මතක් වෙන නිදසුන් Tamanට මතක් වෙන නිදසුන් ගෙනහලා එහෙම නිදසුනක් ගෙනහලා ඒ නිදර්ශනේ දාලා ඒක ජීවිතයට ගලපලා ඒක අදාළ වෙන හැටි ජීවිත උපදේශයේ සම්පාදනය වෙන හැටි පෙන්වන්න ඕනේ. මං උදාහරණ තුනක් දෙන්නම්. නිදර්ශනක් කියනවා පළවෙනි නිදර්ශනයේ හැටියට බෝසත් චරිතය ඇසුනේ. බෝසත් චරිතය ඇසුනේ ගොඩක් නිදර්ශන ගන්න තියෙනවා. දැන් බෝසතාණන් වහන්සේ කියනවා දුර දක්නා නුවණ දූරදර්ශී බව තිබුණා, ඉවසීම තිබුණා, තැන්වැසි නුවණ තිබුණා, උපායශීලී බව තිබුණා. බෝසත් චරිතයේ උපායශීලී බව, තැන්වැසි නුවණ, ඉවසීම, උත්සාහවන්ත බව මේ කියන දේවල් පෙන්නන උදාහරණ කැලලක් ඕනේ. දැන් මුළු කතාවම පාඩම් කාටවත් නැහැ මෙතන. එහෙම මුළු ජාතකයම කාටවත් මතක නැහැනේ. මතක චූටි කොටසක් ගේනවා. කොහෙන් හරි තැනක් ගෙනත් මේකට දාලා ප්‍රශ්නට අදාළ කරගන්න පුළුවන් දැන්. මහෞෂධ බුද්ධිමත්ව ක්‍රියාත්මක වූ තැනක්. දූරදර්ශීව කටයුතු කළ තැනක්. උපාය ඥාණයෙන් කටයුතු කළ තැනක්. උපක්‍රමශීලී උච්ච තැනක්. මට මතක් වෙන්නේ මට දැන් ඔයගොල්ලන්ට මතක් වෙන එක දාන කිසි ගැටලුවක් නැහැ. දැන් තමන්ට මතක් වෙන මොන හරි තැනක් ඇතිනේ පොයින්ට් එකක් කතාවේ. ඒක දාගන්න මට මතක් වෙනවා අර හැම තිස්සෙම මම කියන සබද තොප විසින් කුමක් දක්නා ලදද? කුමක් දක්නා ලදද? කුමක් අසන ලදද? කුමක් අසන ලදද? මේ මට මතක් වෙච්ච එක මම මේ කිව්වේ. මේක මොන කියලා කාටවත් කිසිම කියන්න බෑ. දැන් ඔබ දාන එක එන්නේ නැහැ කියලා කාටවත් කියන්නත් බෑ. මට මතක් වුණේ සම්බුදු තොප විසින් කුමක් දක්නා ලදද? කුමක් අසන ලදද? මට ඒක ඇසුරින් බෝසතන් වහන්සේගේ දූරදර්ශී බව, උපායශීලී බව, මානව දයාව මේවා ගුණාංගයන් ගැන කියන්න පුළුවන්. ඒ හින්දා මම මේක ගෙනාවා. දැන් Tamanට වෙන තැනක් මතක් වෙනවා නම් නිදර්ශනයක් ඒක කේවට්ට චරිතය වෙන්න පුළුවන්, මුචූලනේ බ්‍රහ්මදත්තගේ චරිතයෙන් වෙන්න පුළුවන්, වෙන මහෞෂධගේ චරිතයෙන් වෙන්න පුළුවන්. ගෙනත් දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දාලා මේක ගලපා ගන්නට ඕනේ ප්‍රශ්නෙට. මට මතක කොටස ඔන්න කිව්වා. සම්බද තොප විසින් කුමක් දක්නා ලදද?
කුමක් අසන ලදද? මේක පාට මට මතක් වුණේ ඔය කොටස. මීට වඩා උචිත මීට වඩා හොඳට විස්තර කරන්න පුළුවන් ගැළපෙන උදාහරණ තියෙනවා. එහෙම ඒවා තියෙනවා. එහෙම එකක් මතක් වෙනවා නම් දාගන්න පුළුවන්. දාගෙන දැන් මම මේක විස්තර කරනකොට ඒ දිහා බලන් ඉඳලා Tamanට දාපු උදාහරණේ ගලපා ගන්න පුළුවන්. එහෙම කරන්න ස්වාධීනව කරන්න කිසි ගැටලුවක් නැහැ. මම කියන්නේ පුරුද්දක් තියන අයට එකපාරට මේව ලියන්න යන්න එපා. එහෙම බැරි නම් ඉතින් අපි මම මේක කියන විදිහට ලියාගෙන යමු. මොකද මේක පුරුදුවයි ඉන්නවා ඒකයි. මේක දෙවනි පාර තුන්වෙනි පාරක් දෙන අයත් ඇති. ඒ නිසා ඒගොල්ලන්ට මම එහෙම කිව්වේ. මේක යටින් මම මහෞෂධගේ ಗುಣ ටිකක් දැන් ගන්න උත්සාහ කරනවා. මහෞෂධ කියන්නේ යුතුයකම් මිටු කරන කෙනෙක් වගේ මට පේනවා. දැන් පුරোহিතයෙක්නේ. එයා රාජ්‍ය සේවයට ආපු දවසේ ඉඳන් රට රකින්නට, රජු රකින්නට, රට දියුණු කරන්න උපායන් සම්පාදනය කර. නිකන් ඉන්න තිබුණානේ. පඩිය හම්බ වෙනවා. ඔය තියෙන දෙයක් කරන් සේනක වගේ ඉන්නවා. දේවින්ද වගේ ඉන්නවා. සේනකල දේවින්දල වගේ ඉන්න තිබුණා. එහෙම හිටියේ නෑ. එහෙනම් මොකද්ද කළේ? අන්න ඒව නේද ජීවිතේට ගන්න පුළුවන් දේවල්. ඒවා උපදේශනේ. තමන්ගේ වගකීම යුතුයකම හරියට ඉටු කිරීම. මේ උදාහරණය ඇතුලේ පැති ඕනම මෙහෙම විතර ලියලා පෙන්නන්නම් 10ක්. 10ක් මේකේ ලියලා පෙන්නන්නම් මේ ගන්න ජීවිතේට ගන්න ආදර්ශ මේක උදාහරණේ. එච්චරට තියෙනවා. එක එක්කෙනාට මතක් වෙන විදිහට ඒ වෙලේ සිහි වෙන එක තමයි ලියන්නේ. නේද? මේ කටපාඩම් කරන් යන්නේ නැහැ මේක. ඉතින් මෙතන ගත්ත හැකි මහෞෂධගේ දූරදර්ශී බව. දූරදර්ශී හරි කොමන් ඒව ටික ගන්නෑ. අන්කොමන් ඒවා ගැන කියන්න ඕනේ නැහනේ. ප්‍රසිද්ධ ඒවා ටික ගත්තා. ඒ කියන්නේ දැන් දූරදර්ශී බව. දූරදර්ශී වලට වැඩක් නැහැ. උපායශීලී බව. උපායශීලී බව. උපායශීලී වෙලා දූරදර්ශී වෙලත් වැඩකුත් නැහනේ. මානව දයාව. මානව දයාව. ඒක නොතිබ්බොත් එම මේවා ආයුධ බවට පත් වෙනවා. මිනිස්සු සනසන්න නම් මානව දයාව තියෙනවා. මේ මනුස්සකම කියන එක තිබ්බොත් තමයි අර බුද්ධියෙන් වැඩ ගන්න වෙන්නේ හරියට. නැත්තම් ගන්නේ දැන් අය ගන්න විදිහ වැඩ තමයි. එහෙනම් මේ ටික තමයි මම කියන්න නතර කරගත්ත තවත් කියන්න පුළුවන්. වැඩි විස්තර වලට යන්නේ රූල් 6කින් 7කින් පොඩ්ඩක් විස්තර කරන්නට යනවා. අපෙන් ප්‍රශ්න අහලා බලන්න ප්‍රශ්න දිහා බලන්න ආයේ. ප්‍රශ්න දිහා බලන්න හැමතිස්සෙම ප්‍රශ්න දිහා බලාගෙන ඒකට ගැලපෙන්න ඇලියන්නේ. අපිට හිතලු කියන්න බෑ දැන් හිතන එක කටපාඩම් කරපු එකක් වෙන ਵਿਚාරක ලිව්ව එකක් කොහෙන් හරි අහගත්ත එකක් පොතකින් ගත්ත එකක් කවුරු හරි ලිව්ව එකක් මේකේ ලියලා හරියන්නේ නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල් වෙනවනේ එතකොට. දැන් මෙතන අහන ප්‍රශ්න දිහා බලලා ඒකට ගැලපෙන්න තර්කානුකූලව විචාරේ තර්කානුකූලයි. මේ නිකන් හිතන තුරංගනා කතාවක් කොහේ මේකේ මවලාවල් එවෙත් හරියන්නේ නැහැ. අර අහන ප්‍රශ්නෙට සාධාරණයක් වෙන පිළිතුරක් දෙන්න ඕනේ. කලමනාකරණය කරනවා කියන්නේ ප්‍රශ්නේ ආන් ඒකට. දැන් ප්‍රශ්නය කලමනාකරණය කරනවා. දැන් උත්තරේ දෙන්නේ කොහොමද? ප්‍රශ්නෙට අදාළව. මග්ග ජාතකය මනුෂ්‍ය ජීවිතයට වටිනා උපදේශයන් සම්පාදනය කරන්නක්ලු උදාහරණ වලින් පෙන්වන්නලු. එන්නමු. ජාතක කතා කරුවා මේ විස්තර කරන්නේ බෝසත් චරිතය ගැන. බෝසත් චරිතය ඇතුලේ මේ කියන ලක්ෂණ තිබුණා. ඒ ලක්ෂණ යහපත් ජීවිතයකට අවැසි. අප්ඩේට් වෙලා තියෙන වළංගුයි අදටත් වළංගුයි. මේවා පරණ එක්ස්පයර් වෙච්ච අදට නොගැලපෙන ඒවා නෙමෙයි මේ. ඒ බෝසත් චරිත ලක්ෂණ අදට ජීවිතයට උපදෙස් සම්පාදනය කරගන්න පුළුවන් තැන් මේ පෙන්වලා තියෙන්නේ. දැන් මම පටන් ගන්නවා මෙහෙම. මහෞෂධ පඬිතුමා රාජ්‍ය සේවයට පැමිණිදා සිට තම යුතුයකම වගකීම සේවය නොපිරිහෙලා ඉටු කිරීමට වග බලා ගත්තේය. ඔය දැන් ඉන්න හැම කෙනාටම ඕක ඔක්කොටම තමයි උපදෙස් දෙන්නේ ඈ. තමන්ගේ යුතුයකම වගකීම මනවින් ඉටු කරන්න වග බලා ගත්තා. දැන් ඔයගොල්ලෝ හිතන් ඇති මේ යුතුයකම වගකීම් තියෙන ලොකු මිනිස්සුන්ට වෙන්නේ නැති රස්සාවල් කරන අයට නිලදාන හැම පොඩි එකාගේ කිරිසප්පයක් ඉඳන් යුතුයකම වගකීම් තියෙනවා. ඔබට යුතුයකමක් වගකීමක් තියෙනවා ਵਿਚාරේ හරියට දැන් ලියන එක. දැන් මේ කියන එක හල් ලියනවද නැත්නම් මේ වෙලාව වෙන මොකක් හරි බලන් ඉන්නවද වෙන එකක් අන් දීගෙන ඉන්නවද වෙන ලෝකෙකින්වත් දන්නේ නැහැ. යුතුයකම වගකීම නම් මේක අහගෙන ඉඳලා මේක හරියට ලියාගන්න එකයි. මහෞෂධ පඬිතුමා යුතුයකම වගකීම ඉටු කළා. දූරදර්ශීව කටයුතු කරලා රටවැසියන් ගැන හිතලා මේ මානව දයාවෙන් යුක්තව තමන්ගේ බුද්ධිය මෙහෙව්වා. දූරදර්ශී තීරණ අරගෙන රාජ්‍යයට සිදුවිය හැකි සතුරු ආක්‍රමණ අනාගතයේ සිදුවන ව්‍යසන කල්ැතිව දැන ගැනීම සඳහා මොකෙන්ද හදාගත්තේ? ගිරා පොතකෙක් හදාගත්තා. මේ ගිරා සීන් එක නෙමෙයි තියෙන්නේ. මේ ගිරවත් එක්කනේ කතා කරන්නේ.
අන්න ගිරා පැටියෙක් හදා ගන්නවා මොකටද? තමන්ගේ රාජ්‍යයට සිදුවන ආක්‍රමණයන්, උපද්‍රවයන් කල්ැතිව හඳුනා ගැනීම සඳහා උපායශීලී ක්‍රියාමාර්ගයක් අනුගමනය කළා ගිරා පොතේක් හදාගත්තා. ගිරවෙක් හදාගත්තේ උපායශීලීව. ගිරව කොහෙද ගිහින් ආවට කවුරුත් සැක හිතන්නේ නැහැ. ගිරවෙක් ඇවිල්ලා ගියා කියලා මේ සෙනග සැකයක් නැහැ. නමුත් ඔත්තුකාරයෙක්. ගිරවෙක් හදාගන්න උපායශීලීස. එතකොට මහෝෂධ පඬිතුමා කේවට්ට සහ චූලනේ බ්‍රහ්මදත්ත කියන ඒ බලකාමීන් දෙදෙනා එක්ව සංවිධානය කළ සතර කම්මන්ත්‍රණය පිළිබඳව දැනුවත් වෙන්නේ කල් ඇතිව දැනගන්නේ මේ ගිරාපෝතකයා නිසා. ගිරාපෝතකයාගේ අන්න බලන්න දූරදර්ශී බව, උපායශීලී බව, මානව දයාවෙන් යුක්තව ගනු ලබන තීරණ බෝසත් චරිතය තුල තිබුණා. එකී චරිත ලක්ෂණයන් වර්ණනාවට ලක් කරමින් නූතන සමාජ ජීවිතය, නූතන මිනිසාගේ ජීවිතය පෝෂණය කරන්නට අර්ථවත් කරන්නට ජාතක කතා කර සමත් වෙලා තියෙනවා. මම කියන වේගය වැඩි. මට මේක පියවරෙන් පියවර එකින් එක ලියලියා රචනාවක් වගේ පිටපත් වීමක් වගේ ලියවන්න බෑ. කරුණු ටික අහුලාගෙන ගැට ගහ ගන්න උත්සාහ කරන තමන්ට ගැළපෙන විදිහට බෝසතාණන් වහන්සේ රාජ්‍ය සේවයට ආපු දවසේ ඉඳන් යුතුයකම වගකීම නොපිළිලා ඉටු කළා. තමන්ගේ රාජ්‍යයට, රජුට, රටට අනතුරක්, විපතක්, හානියක් වේදෝ යන සිතුවිල්ලෙන් ගිරාපෝතකයෙකු හදා වඩා ගනිමින් ඔත්තුකාර සේවයේ යොදමින් රාජ්‍ය රැක ගන්නට කටයුතු කළා. රාජ්‍ය රකින්නට කටයුතු කළා. එතකොට මෙහෙම උපායශීලී වුණේ, දූරදර්ශී වුණේ මේක තමයි ෆෝම් වන ටච් වන වැඩිම තැන ඈ. මේ මානව දයාව කියන එක. බැරි වෙලා හරි ආත්මාර්ථය තිබුණා නේද? ආත්මාර්ථය තිබුණා මෙව වරි මේ හදන්නේ බෝම්බ. ගිරවෙක් හදන්නේ ඉන්නුගේ බෙල්ල කපලා යන්න දේව දැන් කේවට්ටිය කරන්නේ ඒකනේ. මානව දයාව තමයි ප්‍රබලම දේ. බෝසත් චරිතය ඇතුලේ තිබුණේ මානව දයාව. පිරලා තිබුණේ 100%ක් මානව දයාවේ. ඒක අනුව තමයි උපායශීලී වෙන්නේ. දූරදර්ශී වෙන්නේ. කාටවත් විපතක් කරන්න දූරදර්ශී වුණේ නැහැ. කාටවත් හානියක් කරන්න උපායශීලී වුණේ නැහැ. සියලු දෙනාගේ යහපත වෙනුවෙන්. එතකොට බෝසත් චරිතයේ ප්‍රබලම ලක්ෂණේ මානව දයාව. අර රජුගේ ජීවිතය, රටවැසියන්ගේ ජීවිත ඒව ආරක්ෂා කරන්න රැක ගන්නට තමයි තමන්ගේ උපායශීලීත්වය භාවිතා කළේ. ගිරවෙක් හදලා ඔත්තුකාර සේවයේ යෙදුනේ. ඒ පැත්තම කියන්න ඕනේ. ඒ හොඳ ගුණ ටික. අන්තිමට ප්‍රශ්නෙට සෙට් කරනවා මෙහෙම. බෝසත් චරිතය තුළ වූ යහපත් ලක්ෂණ ඉස්මතු කරමින්, මතු කරමින් ජාතක කතා කරුවා සමාජගත සත්වයාගේ ජීවිත, සමාජගත සත්වයා කියන්නේ මේ සත්තුන්ගේ ඉන්න මිනිසයන්ගේ සමාජගත සත්වයාගේ ජීවිත ආර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරන්නට, ආර්ථවත් කරන්නට, ජීවිතයට අගනා උපදේශයන් සම්පාදනය කරන්නට කටයුතු කරලා තියෙනවා. බෝසත් චරිතය තුළ ඇතුළේ තිබුණු උත්තරීතර ගුණ ධර්මයන් වර්ණනා කරමින් නූතන සමාජ සත්වයාගේ ජීවිතය අර්ථයෙන් පෝෂණය කරන්නට, ධර්මයෙන් පෝෂණය කරන්නට, එහෙම නැත්නම් ජීවිතයට අගනා මඟ පෙන්වීමක් කරන්නට, නැත්නම් ජීවිතයට වටිනා සදුපදේශයක් ලබා දෙන්නට සමත් වුණා. වචනත් ඕන තරම් තියෙනවා, ලියන්න ක්‍රමත් ඕන තරම් තියෙනවා. එහෙනම් Tamanට වැටහෙන පමණ තමයි මේක ලියන්නේ. මේ මම කියන වචනයක් ගන්න මේක ලියන්න උත්සාහ කරන්න බෑ. එහෙම කියන්න බෑ. එහෙම ලියන්නත් බෑ. Tamanට මේකෙන් අහුලා ගන්න පුළුවන් Tamanගේ කතාව ලියන්න. මට ඕනේ බෝසත් චරිතය මේ ලක්ෂණ වලින් යුක්තයි. ජාතක කතා කරු ඒ කියන ලක්ෂණ ඉස්මතු කරලා මතු කරලා සමාජයට උපදේශයක් දෙනවා. ජීවිතය සකස් කරගන්නට මඟ පින්බීමක් කරනවා. මේ බෝධිසත්ව ලක්ෂණ සදුපදේශයන් ලෙස ජීවිතයට සමීප කරලා තියෙන අවස්ථාවක්. සරලව ලියන්න ලොකු වචන බරපතල කතා පුළුවන් අය දාන්න. එහෙම ලියලා පොඩ්ඩක් තියෙන අත්දැකීම් සහිත මේක කීප විටක් ලියලා තියෙන ඇයිට මේ ගැඹුරු භාෂාවකින් මේක ප්‍රබල තැන් කියලා ඉස්මතු කරන්න පුළුවන්. නැත්නම් සරලව කතන්දරේ කියන්න බෝසත් චරිතයේ මේ වගේ ලක්ෂණ වලින් යුක්තයි. ඒ බෝධිසත්ව ලක්ෂණ ජීවිතයට උපදේශයක් අදටත් ජීවිතයකට සදුපදේශ සපයනවා. අදටත් නෙමෙයි හෙටටත් එහෙමයි. ත්‍රිකාලිකයි. ඒ කියන්නේ ඕනම කාලයකට උචිත
ලක්ෂණ මේ තියෙන්නේ. එච්චර විස්තර ඕනේ නැහැ. ටූල් 6 7කින් පොඩි විස්තරයක් ගත්තා. සදුපදේශ. වෙන මොනවද කියන්නේ? තව උපදේශයක් ගේනවා. තව තැනක් හදාගමු. මහෞෂධ මර්ග නැද්නේ. තවත් චරිත තියෙනවනේ. කතාවෙන්මනේ අහන්නේ අපි. ගේනවා කේවට්ටයගෙන් ලක්ෂණයක්. කේවට්ටයගේ ප්‍රකාශයක්. අධික බලකාමයෙන් ධනකාමයෙන් කළ ප්‍රකාශයක් ගේමු. මට දැන් මම කියන්න උත්සාහ කරන්නේ කේවට්ටය බලකාමයෙන් යුක්තයි. ඒක තමන්ගේ බුද්ධිය වැරදි විදිහට භාවිතා කරමින් සියලු දෙනාට විනාශය අත් කරලා දුන්නා. බලකාමයේ ධනකාමයේ කියන්නේ කවවත් සනසන කාටවත් සතුට සුවය කියන එකක් නෙමෙයි සියලු දෙනා විනාශ කර දමන්නා. එහෙනම් බල තණ්හාව කියන එක තෘෂ්ණාව කියන එක ජීවිතෙන් ඈත් කරලා තියා ගන්න ඕන දෙයක්. යාත කතා කර උපදේශයක් දෙනවා. තණ්හාව ආත්මාර්ථය කියන ලක්ෂණ තරම දුරින් තිබිය යුතු බව. ඒකට කියනවා කේවට්ට චරිතයෙන් උදාහරණයක්. දැන් මට මතක් වෙන උදාහරණ මම දන්නේ නැහැ. දැන් මට මේ මතක් වෙන එකක් දැන් ඔයගලන්ට මතක් වෙන එකක් ලියුව හැකි. පොතෙන් බලලා මේ ටියුට් එකෙන් බලලා මේකෙන් හොයාගෙන මේ හයිලයිට් කරපු එකක් බලලා හොයාගෙන ලියන්න පුළුවන්. ඒක මම කියන එකම කියන එකක් එහෙම නෑ. එහෙම එකක් නැහැනේ. එහෙම එකක් නැහැ. දැන් මං කේවට්ටයගෙන් සට කපටි උපාය කොටසක් ගේනවා. විෂය යොදා කරලා දවුර අනුභව කරවා. අන්න මතක් වුණා. විෂය යොදා කරන